වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ලංකා වසම් ලේකකාධිකාරිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිත ආයතනය මෙහෙවන රාජ්‍යාංශයට වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා ප්‍රමිතීන් සැකසීමේ සමූහය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 වර්ෂයේ සැප්තැම්බර් මාස 13 වන දින අභාව ප්‍රාප්ත වූ රාජ්‍යාංශයට වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා ප්‍රමිතීන් සැකසීමේ සමූහයේ සමාජිකාවක් වූ රුක්ෂිකා සිංහාරච්චි පෙරේරා මහත්මිය ගුණානුස්මරණය පිණිස මෙම උතුම් වූ ධර්ම දානය සිදු කරනු ලබන අතර මෙම ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් එතුමියට අනුමෝදන් වී ඉක්මන් භවයකදී ධර්මාවබෝධය ලබා සසර කෙලවර කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සියලුම පින්වතුන්ට ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කනකිච්ඡෝ ලෝකෝ කනකිච්ඡෝ ලෝකවති භික්ඛවේ අසුතෝ පුතුග්ජනෝ භාසති නොචකෝසෝ ජානාති කනංවා අක්ඛනංවා අට්ඨිමේ භික්ඛවේ අක්ඛනා අසමාය බ්‍රහ්මචර්යා වාසාය. ධර්මානුශාසනාවෙහි සදහැබර මූලිදායකත්වය දරන්නා වූ ආයතනයට අයත් පිරිස සමග මේ මොහොත අපට සවන් දීම සඳහා අවකාශ සලසාගත් දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත වෙන්න පුළුවනි සදහැබර පින්නතුනි. ඔවුන් ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන සලසා ගන්නේ කෙසේද කියන කරුණ පැහැදිලි කරන්න කියලා ඉල්ලලා තියෙන්නේ. එබැවින් තමයි මම මේ සූත්‍රය තෝරාගත්තේ. මේක මගේ කටපාඩමේ තියෙන ජනප්‍රිය සූත්‍රයක්. මෑතදී පැහැදිලි කළේ නැති. නමුත් මේ ෂණ සම්පත්තිය යනු කුමක්ද කියන එක පැහැදිලි කරගන්න වෙයි පළමුව. ඒක අසා තිබෙනවා නම් ගැටලුවක් නැහැ. මන්දයත් ඒක පිළිබඳ වැරදි අර්ථකථනයක් මේ සමාජයේ තියෙනවා. මෙතනත් පෙන්වන්නේ මේ අසුත පුතුග්ජනෝ භාසති අසුත පුතග්ජනෝ ශනකිච්ච කියලා කියනවලු. ඔවුන් දන්නේ නැති මේ ශනකිච්චක් නැහැ කියලා කියන්නේ. ඒකයි මේකේ තේරුම. කනකිච්චෝ ලෝකෝ මේ ලෝකයේ ඉඩ ලද විට යමක් කිරීම කියලා එකක් තියෙනවා. නමුත් අසුත පුතග්ජන එහෙම කීවට ඔවුන් ඒක දන්නේ නැහැ. එහෙමයි මේක තියෙන්නේ. එතකොට ඉඩ ලැබුණ විට කළ හැකි අවස්ථා ෂණ සම්පත්තිය එකයි තිබෙන්නේ. කරන්න බැරි සම්බුදු සසුනෙහි බඹසර වසරන්ට බැරි ක්ෂණ 8ක් තියෙනවා. අට්ඨිමේ භික්ඛවේ අක්ඛනා සමා යන්නේ 8 අපි කෙටියෙන් තේරුම් ගත්තාම ෂණ සම්පත්තියට ගිය හැකියි. දැන් ඔය අස්කං නාසාදී ඉන්ද්‍රියන් මනාව පිහිටා තියෙනකත් වෙන සම්පත්තිය කියලා හැම අර අසුතක් පුතග්ජනෝ කියන අය මම අහලා තියෙනවා කියනවා. නමුත් මේක බලමු අපි කෙටියෙන් අරගෙන ගිහින්. මෙන්න මෙහෙමයි මේ ශනකිච්චට අවශ්‍ය සාධක ටික සකස් කරලා තිබෙන්නේ. ඉද භික්ඛවේ තථාගතෝ ච ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදී බුදු ගුණ ඇතුළත් ධම්මෝච දේශීයති උපසමිකෝ පරිනිබ්බායිකෝ සම්බෝධිගාමිනෝ. කෙටියෙන් කියනවා නම් බුදුවරු ලෝකේ පහළ වෙලා දුකින් මිදීමට අවශ්‍ය ධර්මයේ දේශනා කොට තිබෙනවා. නමුත් යමෙක් එසේ තිබියදී අයංච පුද්ගලෝ නිරේ uppannෝ හෝති. යම් කිසි පුද්ගලයෙක් නිරේ නම් ඉන්නේ ඒ එක දුෂ්ටක්ෂණයක්
ඔහුට බුදුන්ගෙන් සහ ධර්මයෙන් ඇති වැඩක් නැත. ඔබ ඒක නෙමෙයිද බලන්නකෝ. එහෙමයි මේවා කෙටියෙන් මම පැහැදිලි කරන්නේ. අර කාරණේමයි තථාගතවරු ලෝ පහළ වී සදහම් දේශනා කොට තිබෙනවා. ඒකනේ බුද්ධෝත්පාදේ, ඒකනේ සංරක්ෂණය කළා වූ ත්‍රිපිටකයක් එහෙම අපිට තිබෙන්නේ. උඹට ඒකෙන් හොයාගන්න පුළුවනිනේ. ඒ වගේම අලුත් මාර්ගඵලලාභියෙක් නොහිටියත්, රහතන් වහන්සේ කෙනෙක් නොහිටියත් විමුක්තායතන සූත්‍රයේ පෙන්නනවා හොයුවොත් හොයාගන්න පුළුවන් කියලා ආකාර පහකින්. ඒ පිළිබඳ තේරුම් ගත්තහමත් ධෛර්ය සම්පන්න වෙනවා කෙනෙකුට. 2 අයංච පුද්ගලෝ තිරච්ඡාන යෝනින් උප්පන්නෝ හෝති. මේ පුද්ගලයා තිරිසන් සතෙක් වෙලා ඉන්නවා. එයාටත් බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩක් වෙන්නේ නැහැ. අංජ පුද්ගලෝ පෙත්තිවිසයන් උප්පන්නෝ හෝති. මේ පුද්ගලයෙක් പ്രേත විශේෂ උපදිලා ඉන්නවා. එයාටත් බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් වෙන්නේ නැහැ. අංජ පුද්ගලෝ අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් උප්පන්නෝ හෝති. එක්තරා දිගු කල් ආයුෂ ඇති දේවනිකායක් හෙවත් මේ ධර්මයට අනුව ගත්තා නම් රූපී අරූපී ධානයෙන් බබලව ගොස් කල්ප ගණනක් කියනවනේ. එතකොට මේ කල්පේ බුදුවරයා මොන ගහෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ලෞකික ධාන වඩා බබලව ඉපදීමත් දුෂ්ටක්ෂණයක්. අරවා ගැන කවර කතාවද? ක්ෂණ සම්පත්තියක් නෙවෙයි. අයංච පුද්ගලෝ පච්ඡන්ති මේසු ජනපදේසු පච්ඡාජාතෝ හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු. ඒක ඉතින් අපට වඩා සාමාන්‍යයෙන් ඔය ඉතියෝපියාව වගේ එහෙම ගත්තාම සදහම් අහන්න හම්බුනේ නැති එක්තරා ම්ලේච්ඡ එක්තරා ජනපදයක දියුණු මිනිසක් නැති ඒ ඉපදුනොත් එහෙම ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැහැදිලි කරලා තියෙනවා මහණුන්ගේ හෝ මෙහෙණුන්ගේ උවසුන්ගේ ඇසුරක් නැති අතිශය අඥ වූ ම්ලේච්ඡ වූ ප්‍රත්‍යන්ත ජනපදයක උපදින්නේද. ඒක ඉන්දියාව මුල් කොට තමයි ප්‍රත්‍යන්ත ජනපදය කියලා තියෙන්නේ. ලෝකයේ මුල් කොට ගත්තාම බුදු සමයේ සුළඟක්වත් වැදිලා නැති, පව්පින් ගැන කතාවකුත් නැති, කාමයන්ම හොයන. එතකොට ඒකත් දුෂ්ටක්ෂණයක්. දැන් ඔබ මේවයි දින්නේ කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේම බුදුන් ලෝ පහළ වී තිබෙනවා සදහම් හොයාගන්න පුළුවනි. නමුත් නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා මෙලොව පරලොව පින්පව් නැහැ කියලා විශ්වාස කරන ආකාරයෙන් ඒ පැහැදිලි කරව දාරන්නේ කොහොමද? විපරීත දැක්ම ඇති මිසදුටුවෙක් වෙයි. ඔහුගේ දැක්මම විපරීතයි. මෙලොවක් පරලොවක් බුදුන් රහතුන් පින්පව් විපාක හොඳ නරක මොකක්වත් නැහැ. එයාට ඒක තේරුම් ගන්න තරම් විපරීත දැකමක් ඇති නිසා සවන් දීමේ හැකියාව නැහැ. එතකොට අබෞද්ධයින් තුලත් ඉන්න පුළුවන්, බෞද්ධයින් තුලත් ඉන්න පුළුවන්. අපාය කොහෙද තියෙන්නේ? මෙහෙමයි තියෙන්නේ. අපායක් නැහැ. මරුණාම උපදින්නේ නැහැ. මොනවා කළාම මොකද? විපරීත දැකුම්. ඒ සාමාන්‍යයෙන් ගන්න තියෙන දසවස්තුක සම්මාදිට්ඨියවත් නැහැ නිත මිත්‍යා දෘෂ්ටි කියන එක. තවත් එකක් දෙකක් ඇතිනේ. අයංච පුද්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්ඡාජාතෝ හෝති සෝච හෝති දුප්පඤ්ඤෝ චලෝ එලමුගෝ. ඔන්න. මධ්‍යම ජනපදේ නැත්තම් සද්ධාම්මේ පවතින රටක උපදින්න වෙන්න පුළුවන්. ඒ වුණාට මූඩ කෙලතුළු වෙයි, සුභාසිත දුර්භාසිත හඳුනා ගන්නට හැකියාවක් නැති දුෂ්ප්‍රඥෙක් වෙයි. ඔබ ඔය කියන්නේ මේ රටේ ඉන්න යම් යම් පිළිබඳව වචනයක්. ඇස් තියෙනවා රවුම් ඉතිකයාතුකට ඉදිකයාසකයා ටික ඉත්තෑකූරු වගේ ගවුමක් ඇන්දෙව්වට තරමක් ඇන්දෙව්වට ඒක ඇඳගෙන ඉන්න ඕනකමක් නැහැ. ඔය මිනිස් රූපයක් විතරයි. මොලේ පාවිච්චි වෙන්නේ නැහැ. දැන් මොලේ පාවිච්චි නැති අය ඉස්සරහට වැඩි වෙයි කියලා මට හිතෙනවා තවත්. මොකද මොලේ එපා කියලා ජීවත් වෙන අය ඉන්නවා මේ රටේ මම දකිනවා ලෝකේ. මොලේ එපා කරන අයත් ඉන්නවා. ඒක මම උපුටා ගන්නේ ආචාර්ය අධිකාරම් සූරින්ගේ ඉගැන්වීමකින්, පැහැදිලි කිරීමකින්. එතුමන් තමයි ඔය මත්පැන් පිළිබඳව විද්‍යාත්මක සත්‍යයක් කියලා ලිපියක් ලියලා තියෙන්නේ. මම ඔය 75 කියවල ඇත්තේ අද නෙමෙයි. මොලේ සෛල විනාශ වෙන්නේ නැතුව බොන්න පුළුවන් මත්පැන් සුළු ප්‍රමාණයක්වත් නැහැ කියලා.
බොන තරමට මොලේ සෛල විලාස වෙනවා. එහෙනම් මත්පැන් විකුණන අය බොන අය ඔක්කොම මොලේ එපා කියන අය. මේ සැරේ නෙමෙයි මොලේ එපා වෙන්නේ. මොලේ එපා ආච්චි නොකරපු නිසා ඊළඟ සැරේට උපදිනකොට මොලේ නැතු උපදී. ඒ කියන්නේ අපි අය කතා කරන මොංගල් කියන කට්ටිය මේ නඩත්තු කරන්න ඉස්සරහට රටට තව ටිකක් වැඩි වෙන්න බැරි නෑ. ඒ තමයි දීර්ඝ කාලීන මත්පැන් වෙළඳාමේ බීමේ විපාක කියලා මං කිව්වයි කියලා මතක තියාගන්න. මජ්ජිමේසු ජනපදි පච්චාජාති හෝති සෝච හෝ පඤ්ඤාව අජලෝ අනිලමූලගෝ පටිබලෝ සුභාත දුප්පාසිසු අඤ්ඤමඤ්ඤතුං අයම්බික්කවේ අට්ඨමේ අක්කනා අසමාය බ්‍රහ්මචර්යාව ආසා. මොකද මේ පෙන්වන්නේ මධ්‍යම ජනපදයේ තමයි ඉපදිලා ඉන්නේ. නුවණැත්තේ අජඩ වූයේ කෙලතොළු නොවූයේ සුභාසිත දුභාසිත අරුත් දැනගැනීමේ ප්‍රතිබල වූයේ වෙයි. එකත් අකාලයක් කියලා පෙන්ලා තිබෙනවා. ඊළඟට පෙන්නනවා බුදුන් ලෝ පහළ වුණේ වෙයි. කෙලෙස් සඳුන් ධර්මයේ දේශනා කරනු ලැබේ. පුද්ගලයා මධ්‍යම ජනපදයේ උපන්නේ වේ. හෙතෙම නුවණැත්තේ අජඩ වූයේ කෙලතුරු නොවූයේ සුභාසිත දුර්භාසිත අරුත් දැනගැනීමේ ප්‍රතිඵල වූයේ බඹසර විසම එකම අවකාශයේ කාලය වේ. මේ ෂනේ මොකක් හරි වැරද්දක් තියෙනවා. ඒක එහෙම වෙන්න බෑ. සමහර විට අරක සුභාසිත දුර්භාසිත නොදන්නේ වෙයි. මේක කෙලතුරු වේ කියලායි හරියන්නේ. ඒක මුද්‍රණ දෝෂයක් තිබෙන්නේ. එතකොට මෙන්න මේ බුදුන් ලෝ පහළ වී ධර්ම දේශනා කර තිබියේදී සුභාසිත දුර්භාසිත තේරුම් ගන්න තරම් ප්‍රතිබල වුණා වූ. එයාට තමයි ෂණ සම්පත්තිලාභියා අටකට පසු වර 9 වෙනි ෂණය. දැන් ඔබ මේ අටෙන් මිදිලාද? එහෙනම් ඔබට ෂණ සම්පත්තිය භාගයයි හම් වෙලා තිබෙන්නේ. මන්දයත් තස්සීදන් සම්මුඛී භූතං යාගෝ ලංයෝකස්මින් සුදුල්ලබං මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා අලං වායමිතුන් තත්ත. කෙනෙකුට මොන ගැසෙනවා ඔය අටෙන් මිදිලා ලෝකේ දුර්ලභ කරුණු දෙකක්. මනුස්ස පටිලාභේ අන්න දැන් අර 8 වෙනි කාරණා වෙනි ෂණය. හැබැයි සදහම් හමු වෙන්න ඕන. මනුස්ස පටිලාභේ ලදා සබහම් හමු වුණොත් පමණක් කන සම්පත්තියෙන් උපයෝජන පවන ගන්න පුළුවන්. ඒකට අත්‍යවශ්‍යම කාරණේ අර මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමුවේ මේ දෙක එකතු වෙන්න වෙනවා. මනුස්සලාභං ලද්දාන සද්දම්මේ සුප්පේදිතේ ඒකනං නාදි ගච්ඡanti අතිරාමෙති තේකනං. මනුස්ස ප්‍රතිලාභය ලැබ මනාකොට දෙසූ දහම පවතිද්දී ඒ ගැන ඔය ෂණ සම්පත්තිලාභියෙක් වෙලත් සැලකිලිමත් වෙන්නේ නැද්ද? එහෙනම් ඔය 9 වෙනි ෂණේ වෙනුවට දුෂ්ටක්ෂණයෙන් අතකින් එකට යන්න වෙන්න සිද්ධ වෙනවා ඉස්සරහට. එතකොට ෂණ සම්පත්තිය ඉක්මවා ගියා වෙනවා. ඇයි එහෙම වෙනකන්ද බලන් ඉන්නේ? දැනට ඔය ෂණ සම්පත්ති ලාභියෙක් නම් අර අනිත් ගොඩට අටේ ගොඩට වැටෙන්න බැරි නෑ ඊළඟ සැරේට. එතකොට ඉඩ ලද වීට කල යුත්ත කිරීම සඳහා අවස්ථාව ඉක්මවා ගියා. දැන් කුමක්ද දැනගෙන ඉන්න ඕන? අර කියපු කාරණාටින් මිදිලා දුෂ්ටක්ෂණ අටින් මිදීෂණ සම්පත්ති ලාභියෙක් නම් තව අඩුවක් තියෙනවා. සුප්පවේදිත සද්ධර්මය මනාකට දිසූ සදහම්. ඒක හම්ම වුණොත් විතරයි ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ. අන්න එතනදී තමයි අපිට ලොකු ගැටලුවක් මතුවෙන්නේ. තථාගතයන් වහන්සේ වදාහරනවා විනය අවිනය වෙනවා, දසූ දහම් නදසූ දහම් වෙනවා, නදසූ දහම් දසූ දහම් වෙනවා කියලා. සද්ධර්මයේ යටපත් වෙනවා. එතකොට නොබබලනවා විවෘත උනේ බබලයි කියලා පෙන්නනවා. තවත් ඉතින් ওই කාරණා පෙන්නනවා. සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ ආනි සූත්‍රයේ පෙන්නනවා. බුදුරු හෙලි කර වදාළ වදන්වල වලට වෙනත් අර්ථ දමාගෙන යාම තුල උපමාවකින් පෙන්වන්නේ. හරි ලස්සන දෙයක් ඒක. මේ ආනි කියනවා නැත්නම්
අස්සෙන්නින් 10න් එකක් ගැනීමට අවශ්‍ය වෙන්නා වූ මිනුම් උපකරණයක් වන්නා වූ ආනකේ නම් වූ මිහිඟු බෙරය උපමාවට අරගෙන පෙර වූවක් කියමි කියලා. ඇතැම් මේක බෙරයක් කියලාත් කියනවා. ඒ ඉතින් වීබිරය ගැන දන්නේ නැතුව අය වෙන්න ඇති. මට නම් ඒක වීබෙරයක් වුණත් කමක් නැහැ. මේ එහෙම නැත්නම් මේ හඬතලන බෙරයක් වුණත් කමක් නැහැ. වීබෙරේ වුණත් කමක් නැහැ. බෙරේ කියන එක සිංහලයේ භාවිතා වෙන්නේ ඉස්සර වීමැනුම් උපකරණයක් වශයෙන්. මේ අස්සෙන්නින් 10න් එකක් කියන කාරණාව පෙන්වන්නේ දස සොහිරෝ බෙදා ගන්න එකක් කියන එක. නිකන් හරියට කාර්තුව බුසල වගේ එකක් කියමුකෝ. ඉතින් ඕක කත්තමල්ලි කපලා හරි ගස්සන්නේ මේ ගැලවෙන්නේ නැති වෙන්න. බර කොච්චර දැම්මත් දෙපැත්තට දෙන්නේ නැති වෙන්න. නමුත් ඕක එලයක් තිබුණොත් මොකද වෙන්නේ? එක කැල්ලක් දිරනවා. එක කැල්ලක් දිරුවපමණින් ඒක වැඩ නොගෙන ඉන්න බෑ. ඒ කැල්ල දාන්න පුළුවන්. මෙහෙම මේක කෑලි දාගෙන ගියාපම හැඩේ ඉතුරු වෙනවා. නමුත් පුරාණ බෙර කඳ නැති වෙනවා. උපමාවක් පෙන්නලා තිබෙන්නේ. මෙන්න මේ තථාගතවරු අදාලා වූ සදහම් වලට අලුතින් එකතු කිරීමේදී පුරාණ බෙර කඳ නැතිවිය එනපමණක් ඉතින් වගේ තථාගතවරු අදාළ අර්ථ වෙනුවට අලුතින් එකතු කරන ලද අර්ථ වලට පිවිසෙනවා කියලා තියෙනවා. එහෙනම් අපි අද පාවිච්චි කරන්නේ පුරාණ බෙර කඳ සහිත ආනකයක් නෙමෙයි අලුත් බෙර කඳක් නම් අලුතින් දාපු ඇන නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඉතින් මේ ඇන ගැන කතා කරන්න මට වෙනම පැය දෙකක් ඕන. මෙන්න මේ අනතුරු තියෙනවා අපි ළඟ. ඔබ මෙතෙක් අපට සවන් දුන්නේ නම් මේ සද්ධර්මයේ භාවිතාදී සද්ධර්මයේ විවරණයේදී විවිධාකාරයෙන් අර්ථ නිරූපණයන් පවතිනවා. එතකොට ඒ අර්ථ නිරූපණයන් තුළ ගැඹුරු දහමක් හමු වෙන විට අපට මේ සදහම් හමු වෙන්නේ නැහැ. නිකම් බලන්නකෝ අනිත්‍යවත සංඛාරා කියන්නේ මොකක්ද කියලා. මගුල් උස්සෙදි කියන්නේ මිනිස්සු ජීවත් වෙලා හිටියා මරුණා අනිත්‍යව සංඛාරා. උප්පාද ඉපදුනා වය මරුණා. ඉපදිලා නැති වෙලා යනවා. ඒක ගණන් ගන්න දෙයක් නැහැ. ඒක මරණයට කියන්න තියෙන එකක්. එහෙම තමයි අපි හිතන් ඉන්නේ. නමුත් ඊළඟ පදේ හොයලා බලපුවම අපහු යන්න වෙනවා හොයන්න. තේසං වූප සමෝසුකෝ මොනවද? ඒ වායේ සංසිඳීම සැපයි. මොනවද ඒ වායේ කියලා මුල් ගාතාවල තියෙන මිනිහෙක් ගැන නෙමෙයි තියෙන්නේ. මිනිසා සසර ඇවිද්දවන්න හේතු වෙන්නා වූ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජානම සංඛාරය ඇත්තනම් අනිත්‍යවත් මම කොට ගන්න බැරි බවයි. නමුත් නිත්‍ය කොට ගැවීමෙන් ලෝකයා සසර ඇවිදින බවයි. ඒ හින්දා සංඛාර රැස් කිරීම දුකයි. සංඛාරයන්ගේ සංසිඳීම සැපයි කියන එක ඒ සංසිඳීම සඳහා තමයි අනිත්‍ය බලන්න ඕන කියන එක තේරුම් ගන්න තරම් අර ගාතාව අර්ථ විවරණය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේක මලගෙදර කියන ඉන් එහාට කියන්න සුදුසු නැති අසුභවාදී එකක් බවට පත් කරලා තියෙන්නේ. නමුත් හොයලා බැලුවම පරිනිබ්බාන සූත්‍රයේ මහා පරිනිබ්බාන නෙමෙයි පරිනිබ්බාන සූත්‍රයේ එහෙම නැත්නම් ජාතක කතාවක මතක් වුණේ නැහැ අර රජතුමාගේ දෙකේම සඳහන් වෙලා තිබෙනවා. සදහම් හොයන්න ගිය දහම්සොන ජාතකේ ඒකෙත් ඔය ගාතාව තියෙනවා. ඒ ගාතාව පැහැදිලි කරන්නේ දහම්සොන ජාතකේ සියලු බුදුවරු දේශනා කරවා දාලා වූ ධර්මයේ ඇතුළත් ගාතාව කියලා. පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන්නේ මේ ගාතාවට අදාළ කරුණ කරගෙන පිරිනවන් වැඩිය බැවින් බුදුන් වහන්සේට කරන ලද උපහාරයක් විදිහට. ඒ කියන්නේ ඒ ගාතාවට අදාළ දේවල් කරගන්නේ බුදුන් රහතුන්. බුදුන් රහතුන් වෙනුවෙන් කරන්න ඕන ප්‍රසත්ති ගායනාව හරක් හොරාට මේ ලෝකේ ඉන්න දුස්චරිතවාදීන්ට අපි කියනවා මහලුකු ගාතාවක් කියලා. එහෙමනේ කන පිට හැරලා තියෙන්නේ. දැන් කොහොමද අපි ශන සම්පත්තිය හොයාගන්නේ? නැත්නම් ශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නෙ? නම් ඔබ ඔය තත්ත්වෙන් ඉන්න ඕන. දැන් ඔබට එහෙනම් සදහම් හමු වෙන්න වෙනවා. සදහම් දේශනාවකට තිබෙන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙන නෙවෙයි. ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙන ජීවිත දේශනා කරලා තිබෙන්නේ ශික්ෂාපද විවරණය, ශික්ෂාපද සංවරය, පුද්ගල සංවරය. එය ලෝකෝත්තර ප්‍රතිපදාවක් නෙමෙයි. සදහම් යට වූ සමාජයක මිනිසා යම් මට්ටමකට පාලනය කරන්නට අවශ්‍ය ලෞකික ප්‍රතිපදාවක්. වෙනත් සසුන් වලත් එදත් තිබුණා. මේ ටික අපි බුදුදහම වශයෙන් තමයි අද පාවිච්චි කරන්නේ. නමුත් බුදු සමයේ ගැඹුරු ඉබන්නේ මොනවද? ඒවා අපට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන ලියන්න කියන්න විභාග පාස් වෙන්න විතරයි.
මෙන්න මේ ගැඹුරුයි බැන්වීම එකක් හරියට හදාරපුවාම ඒක දේශනා කරලා තියෙන්නේ කොහෙද කියලා බලන්න ඕන. පොතේද නැත්නම් කොහෙද කියලා හොයන්න ඕන. දැනට තියෙන්නේ පොතේ තමයි පෙළදහම වශයෙන්. නමුත් ඒ ගැඹුරුයි බැන්වීම ක්‍රියාත්මක වෙන්නේ ඔබ ළඟ ක්‍රියාත්මක වෙනා වූ ගැඹුරු ඒකකයක් තුල කියන එක තේරුම් ගන්න ඕන. ගැඹුරු ඉගන්වීම් කීපයක් අපි කතා කරමු. නිකන් වචනින්. සාමාන්‍ය මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට අවශ්‍ය වෙන ගැඹුරු ඉගන්වීම් අතර චතුරාර්ය සත්‍ය එකක්. ත්‍රිලක්ෂණය තවත් එකක්. පටිච්චසමුප්පාදේ නිරෝධයකම තවත් එකක්. කර්ම හතරෙන් කර්මක්ෂය කිරීමේ කර්මය කරන එක තවත් එකක්. නිරවුල් ආකාරයෙන් සතිය භාවිතා කරමින් අප්‍රමාද වීම තවත් එකක්. එහෙම නැත්නම් මරණ සතිය භාවිතා කිරීම තවත් එකක්. තවත් තිබෙනවා. නමුත් මේවා විවරණය වෙන්න ඕන විභාගයට ලියලා පාඩම් කරගත්ත අර්ථයෙන් නම් නෙවෙයි. අන්න එතන සද්ධම්මේ සුප්පවේදිතේ මනාකොට දුදහම් වෙනකොට සද්ධර්ම ප්‍රතිරූපක තියෙන්නේ. ඔබත් මමත් පාසල් සහ දහම් පාසල් සහ පැවිදි වෙලා හිටියා නම් පිරිවෙන් ගිය අය වශයෙන් ඉගෙන ගත්තේම සද්ධර්ම ප්‍රතිරූපක. ලියන්න කියන්න පාඩම් කරන්න යරුනහම කිසි විටකත් ඒක ප්‍රායෝගික වෙන්න පුළුවන් මගක් තිබුණේ නැහැ. වචන පෙළ විතරයි දන්නේ. අද මගේ ඇසුරේ ඉන්නා වූ හිතවත් අය කියනවා මොන යම් හෝ කරුණක් නිසා හෝ දහම් පාසල් යන්න හෝ බුද්ධ ආගම ඉගෙන ගන්න හම්බුනේ නැහැ. ඒ නිසා ඒ වචන මට පාඩම් නැහැ. ඒ පාඩම් තිබුණ නැති නිසා දෘෂ්ටිගතක වුණේ නැති නිසාම ඔබ වහන්සේ පැහැදිලි කරපු දේ තේරුම් ගන්න ලේසි උනායි කියලා කියන අය මේ රටෙත් ලෝකෙත් ඉන්නවා. අන්න එහෙම වදන් වලට අදාළ අරුත් නැතුව වැරදි අරුත් සපයා ගැනීම තුළින් ඒ පරම සත්‍ය කියලා හිතාගෙන ඊට එහාට හොයන්නේ නැති එක තුල ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න බෑ. මොකද සුප්පවේදී සද්ධර්මයේ හමු වෙන්නේ නැහැ. දැන් මම මේ පැහැදිලි කරපු කාරණා දේශනා කරලා තින්නේ මොනවත් තුල කියලාද ඔබ හිතන්නේ? අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරණතෝ කොහෙද ඉමේ පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධය තුල තියෙන දේවල් වල අනිත් දුක්ඛ අනාත්ම බලනවා යරුණාම බාහිර ලෝකේ තියෙන දේවල් වල බැලිල්ලක් දේශනා වෙලා නැහැ. ආරි සත්‍ය විග්‍රහ කරනකොට දුක්ඛ කියලා දේශනා කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් චතුස්සත්‍යත් පංච උපාදානස්කන්ධය තුලනේ. පමණක් නෙවෙයි පටිච්චසම්පාදයට ආත්ම තුනක් තුළ ගත්තට පංච උපාදානස්කන්ධය තුළ අතීත වර්තමාන අතීත හේතු වර්තමාන ඵල සහ වර්තමාන හේතු තැබීම කියන මේ සිද්ධිය ස්කන්ධ පංචකය තුළ උපාදානස්කන්ධකය තුළ දකින්න තරම් ඔබ නුවණ දියුණු කරගත්තොත් ඔබට සද්ධර්මය හමු වෙනවා. එහෙම විරලයි රටේ තොටේ කියන එක තාමත් කියන්නේ ආත්ම තුනකට ගලපව එක තමයි. ශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න බෑ. මොකද සුප්පවේදී සද්ධර්මය මනාවකට දු සදහම් හමු වෙන්නේ නැති එක. බුදුන් වහන්සේ අප වෙනවා හතිපට්ඨානෙ හරියට වඩපුවම දවස් 7යි අවුරුදු 7යි කියලා. මේ සසුන පටන් අරන් දිනු වෙලා අවුරුදු 300ක් විතර තිස්සේ සතිපට්ඨානෙ ලොකුම පොත කියලා භාවිතා කරනවා. කියනවා ලියනවා ලැබපු කෙනෙක් නෑනේ. බුදුන් වැරදිකාරයා නෑ. බුදුන් වැරදිකාරයා කරන්න එපා කවදාවත්. නමුත් මේ සතිපට්ඨානෙ විග්‍රහ කරලා තියෙන ආකාරයෙන් ඒකම කොතන හරි තියෙනවා අනුගමන ප්‍රතිපදාවට බැරිකමක්. පජානාති කියන එක දන්නේ කියලා තියෙනවා. නැත්නම් හතර සතිපට්ඨානෙට කාය වේදනා චිත්ත ධම්ම කියලා පැහැදිලි කරනවා. නමුත් බලපුවම කාය වේදනා චිත්ත ධම්ම 21ක් තියෙනවා. පබ්බ අනුගමන ප්‍රතිපදාවල්. ඒ නිසා ඒ 21ට සතර කියනවාද තිට්ඨං චරන්නි සින්නෝවා සයනවා කියන ඉරියව් හතරේ සතිමත් වෙන්න ඕන කියන එක සතර කියනවාද කියලා හොයලා බලන්න වෙයි. මොකද අරකේ හතරක් නෙමෙයි 21ක් තියෙන්නේ. ඉතින් මේ වචන වලට හිර වෙලා මතධාරි වෙලා ඉන්න ඇරුණාම නමුත් බුදුන් යමක් වදාලා නම් ඒක වෙන්න ඕන. වෙන්න නම් හරියට සදහම් හම වෙන්න වෙනවා. නැතුව ප්‍රතිරූපයකින් කරන්න බෑ. ඒ වගේම තමයි කර්ම ගැන කතා කරපුවම අපේ සමාජයේ පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම අනිජ්‍ය කර්ම නැත්තම් කර්ම රැස් කරලා නිවන් දකින්න බොහෝ දෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ පුණ්‍ය අபிසංකාරය.
නමුත් පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිභ්‍යාභ කරන කර්ම තුනම ෂය කරපුවම තමයි නිවන් ලැබෙනවා කියලා පෙන්වන්නේ. තවස් කර්මයක් කර්මක්ෂය කිරීමේ තියෙනවා. මේ කර්මක්ෂය කරන්න ජීවිතේට එක සැරයක් හරි දවසට එක සැරයක් හරි බෑ. පංච උපාදානස්කන්ධය තුල කර්ම රැස් වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් මිදීම පංච උපාදානස්කන්ධයෙන් උපාදානස්කන්ධයට වෙන්න ඕන. මරණ සතියත් එහෙමයි. පුද්ගලයෙක් වශයෙන් මම මැරෙනවා කියයි නැතුව ස්කන්ධ පංචකයෙන් පංචයට මැරෙනවා. ඒ මැරෙනකොට ලෝභය, දේශය, මෝහය ඊතරට අවසන් කරන එක මරණ සතිය වැඩිම කියලා තියෙනවා. සද්ධර්මයේ දේශනා කරලා තිබෙන්නේ කොහෙ බලන්නද? පෙළදහම පොතේ තිබුණට පංච උපාදානස්කන්ධයෙන් පිට බලන්න බෑ. ඔතෙන් එන්න ඕන. එහෙම නැත්නම් ඔබේ පැත්තෙන් ඔබ අර ශන සම්පත්තියෙන් භාගයක් දුෂ්ටස්සන අටින් මිදී නවනිසනේ ඉපදිලා ඉන්නවා. නමුත් ඉපදුනාට සුප්පයේදී සද්ධර්මයේ බැරි නම් ඔබට භාවිතා බෑ. අනුගමනී ප්‍රතිපදාව බෑ. පෙළදහම අනුගමනය කරන්න බෑ. කර්ම රැස් කරන පාරේ වෙනුවට කර්මශය කරන පාරේ යන්න බෑ. ඔබ ඒක තුළ හොඳ මිනිස්සෙක් වෙලා ඉඳමින් පාපං සරණං ගච්ඡාමි නරක නම් පුඤ්ඤං සරණං ගච්ඡාමි හොඳ නම් කැලේ ගියානම් ධානං සරණං ගච්ඡාමි සමස්තේ කම්මං සරණං ගච්ඡාමි. කර්ම තුනම උපාදානෙන් මිදීම තුළින් භවගමන නිරෝධය කරන්න කර්මක්ෂය කිරීමේ කර්මය කරන එකට ධම්මං සරණං ගච්ඡාමි කියනවා. ධර්මය සරණ කරගන්න කර්ම ඉවර කරන්න ඕන. අන්න එහෙමනම් ශන සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්නට තුන් වයසෙන් එක් වයසකදී මේ ගමනට අවතීර්ණය වෙන්න ඕන. තථාගතයන් වහන්සේගේ මේ ගැන්වීමක් ඒක. කටේ කිරිසුණු ගැති පැංචන්ට මේක තේරෙන්නේ නැති නිසා උන් තුන් වයසට අදාළ නැහැ. ස්කන්ධාදී පේන්නේ නැති වයෝවෘද්ධ භාවයටපත් වී මහලු භාවයටපත් වුනහම මහල්ලන්ට උන්වහන්සේ වදාරනවා ඔබ තුන් වයස ඉක්මවා ගියාය කියලා. ඒකට සීමා පනවල නැති වුණාට නව යවුනේ භද්‍ර යවුනේ අග්‍ර යවුනේ කියලා යවුන තුනක් යටතේදී මේකට අවතීර්ණ වෙන්න ඕන කියලා කියනවා. නමුත් ඉතින් අපේ සමාජයේ තිබෙන සංස්කෘතිය තුළ ජීවත් වෙලා ඉවරලා දරුවන් හදලා මොනුපුරන් හදලා නැත්නම් රස්සාව කරලා විශ්‍රාම ගිහිල්ලා අර තුන් වයස ඉක්මවා ගියාම තමයි බුද්ධ ආගමට පිළිවෙත් පුරන්න යන්නේ. අන්න සන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නට එහෙම කල් ගිහින් බෑ. කල් යන තරමට ලෝභයෙන් දේශයෙන් මොහෙන් බලවත් වී පරිහාන ධම්මං ඉක්මන ඔබට වැඩි වෙනවා. දුක්වලට හේතු සංඛ්‍යාව වැඩි වෙනවා. එහෙනම් අස්කරන්න ආපහු මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා මා දකින්නේ මෙන්න ශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගැනීම කියන කාරණාව ලබාගත් ජීවිතය තුළ ලබාගත් ජීවිතයේ ඊතා ඉක්මනින් නිවිලා සැනසීලා ජීවත් වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක්. එහෙම හිතනවත් දන්නේ නැහැ ලෝකේ. මරෙන් මතු නිවනක් අනාගත බුදුසසුන නිවනක් බැඳ අපේක්ෂාවෙන් ඉන්න අයට බුදුදහමේ ජීවිතයේ නිවීම තියෙන ජීවිතය තුළ කිව්වහම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් කීපවර පෙන්වලා තිබෙනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බාන ධම්මං දේශේති. උන්වහන්සේ නිවිලා ඉඳගෙන ලෝකෙට ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ අවුරුදු 35 දී ක්ලේශයන්ගේ නැසී යාමෙන් ක්ලේශ පරිනිර්වාණයෙන් ධර්මයට හමු වුණා උන්වහන්සේට. ධර්මයටපත් වුණා. අයින්පසු උන්වහන්සේ ධර්මයේ සරණ කරන ජීවත් වෙන්නේ. ලෝකෙ මිනිස්සුන්ට අඬන්න දරන්න වැළපෙන්නේ නැතුව ජීවත් වෙන්නට පුළුවන් දිවයිනක් තියෙනවා ධර්මය කියලා. ඒක හැමෝම වහගෙන ඉන්නවා තම තමන්ට අයිති නීවරණයන්ගෙන්. ඒ නීවරණ ටික අයින් කරගත්තාම ධර්මය මතුවෙනවා. කවදාවත් තියෙන දෙයක්. බහිලායි තියෙන්නේ. මේ කටයුත්ත කිරීම සඳහා මොකද කරන්න ඕන? අන්න ලබාගත් මනුස්සයාට මේ ෂණ සම්පත්ති ලාභියාට සධර්මයේ සරණින් තමයි ක්ලේශයන් ප්‍රහීන වෙන්නේ. දුකට හේතු ප්‍රහීන වෙන්නේ. බලමු අපි මෙතනින් අද හොයාගන්න. කලකින් පැහැදිලි කරේ නැති නිසා. මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතය තුළ පවතිනවා කර්ම සූත්‍ර කියලා 7ක්. මේ 7 තිබෙනවා ලෝකයා සාමාන්‍ය සමාජය දන්නවට වඩා එහාට ගිහින් කර්ම විග්‍රහයක්. ලෝකයන් ඉතින් පවක් සිද්ධ වෙන්න ඕන කාරණා හොයා ඉන්නේ.
ඊටිහාදයක් ඕන නැහැ සමහර අයට. නමුත් තථාගතයන් වහන්සේ සර්වඥතා ඥානයකින් මිනිසුන් අතින් සිදුවෙන්නා වූ කර්ම જાති 4ක් පිළිබඳව එළියට එලි කරලා තියෙනවා. ඒවට අදාළ විපාකත් පෙන්ලා තිබෙනවා. අන්න එතකොට බෞද්ධයා කියන අයත් මේ කර්ම මාර්ග 4න් 3ක යමින් ඉන්නවා. අනික වැහිලා තියෙනවා සමාජයට. මොනවද මාර්ග? කන්නම් කන්න විපාකම් පව්කම් සහ දුක් විපාක නැමැති පාප කර්ම මාර්ගය. එතකොට පාපයේ සරණ කරන ජීවත් වෙන්නේ. සුඛං සුඛ විපාකම් පුණ්‍ය කර්ම සහ සැප විපාක. එතකොට පුණ්‍ය මාර්ගය. කන්න සුඛං කන්න සුඛ විපාකම් පව්පින් කලමේ කරවම කලවම් මාර්ගය. තව සුඛ විපාකයේ දිව්වක් වශයෙන් තිබෙනවා. කාම ලෝකෙට එහා පැත්තේ රූපී අරූපී බඹතල යන්නේ සුඛ කර්මයක විපාකයක් වශයෙන්. ඒක ධානා කර්ම කියලා කියනවා. එතකොට මේ සත්වය අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ කර්මයේ විපාකයක් වශයෙන් කර්මයේ පිළිසරණ කරන ජීවත් වෙන නිසා. ඒකයි මම කියන්නේ ඔණ්ඩ කම්මන්තරණං ගච්ඡාමි කියලා. තව එකක් ත්‍රිපිටකයේ තිබෙනවා. ඒක අනාගත බුදුහාමරගේ ශාසනයට ගන්න අත්හිටවල තියෙන්නේ. භාවිතා වෙන අය නැහැ, කතා කරන අය නැහැ. අතිවික්කේ කම්මං තවත් කර්මයක් තියෙනවා. කළුත් නැහැ, සුදුත් නැහැ. කළු විපාකත් නැහැ, සුදු විපාකත් නැහැ. ඒකට කියනවා ඉහතකී කර්ම තුනම ඡය කිරීමේ කර්මය. කර්මක් ඡය කිරීමේ කර්මය විස්තර කරන්නේ කොහොමද? කන්නම් කන්න විපාකං තස්ස පහනායා චේතනා, සුඛං සුඛ විපාකං තස්ස පහනායා චේතනා, කන්න සුඛං කන්න සුඛ විපාකං තස්ස පහනායා චේතනා. ප්‍රහාණය කිරීමේ චේතනාව. දැන් ඔබ පාවිච්චි කරන්නේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ස්කන්ධ පංචකය පාවිච්චි කළාට ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන පව් රැස් කිරීමේ, පින් රැස් කිරීමේ, ධාන කුසල රැස් කිරීමේ උපාදාන කර්මය. පවෙත් උපාදානිය තියෙනවා, පිනෙත් උපාදානිය තියෙනවා, ධානෙත් උපාදාන තියෙනවා. ඒ නිසා තමයි උපාදානස්සකෝ හං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි කියලා කියන්නේ. උපාදාන තහිත බැවින්. එනම් කර්මක් ක්ෂය කිරීමේ කර්මය වෙන්න ඕන උපාදාන සහිත වීම නෙමෙයි උපාදාන රහිත වීම. අන උපාදාන රහිත වෙන්නට ස්කන්ධ පංචකය පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව තමයි සද්ධම්මේ සුප්පවේදිතේ කියලා කියන්නේ. මනාකොට විදු සදහම්. අන්නේ විදිහට ෂණ සම්පත්ති ලාභයාට පාප කර්ම විපාක හම් වෙලා මදි. පුණ්‍ය කර්ම විපාක හම් වෙලා මදි. ධාන කර්ම විපාක හම් වෙලා මදි. කර්මක්ෂය කිරීමේ කර්මය කරන හැටි තේරෙන්න වෙනවා. එහෙනම් ඔබේ ස්කන්ධ පංචකය තුල ඇස කන නාසය දිවකය නම් වූ අරමුණු දොරවල් පහ තුල පහළ වෙන ස්කන්ධ පංචකය තුල කර්මයේ රැස් වෙන මාර්ගයේ කර්මයේ පෙළදහම හොයාගත්ත හැකියි. ඒකත් පෙළදහමක්. කර්ම මාර්ගයේ පෙළදහම. කර්ම මාර්ගයේ පෙළදහම කළාට කර්ම රැස් වෙනව ඇරුණාම ෂය වෙන්නේ නැහැ කියලා එතකොට තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. අන්න එහෙනම් ඒක දුක්ඛගාමිනී පෙළදහම. එහෙනම් බුදුන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායක් දේශනා කරලා තිබෙනවා. ඒකෙදි කර්මයේ රැස් වෙලා බෑ ෂය වෙන්න ඕන. මගෙන් බොහෝ දෙනෙක් අහලා තිබෙනවා. කර්මක්ෂය කර්මයේ ක්‍රියාසය කිරීමේ කර්මය කරන හැටි කියලා. එනම් මේ අදගත්ත පෙළදහම නොගත් කලනම් මේ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ලබන්නට ඔබ අර සුදුස්සෙක් බවට පත් වෙලා ඉන්නවා නම් ඊට පස්සේ අනුගමනීය ප්‍රතිපදාව නිර්වුල්ව වැටහෙන්න වෙනවා. මා දකිනවා එකට පුද්ගලයෙක් වශයෙන් ලබන්නා වූ සංවරයක් තුළ මේක පාවිච්චි කරන්න බෑ. මන්දයත් මේ කර්මක්ෂය කිරීමේ කර්මය අයිති පෘථග්ජනයින්ට නෙවෙයි. ඔවුන් කර්ම රැස් කරන්න. ඔවුන් කර්ම මාර්ගයේ ඉන්න අය. එහෙනම් ආර්ය පුද්ගලෙක් වෙලා ඉන්න වෙනවා. ආර්ය පුද්ගලයා තමයි මේ පටිසෝතගාමී ප්‍රතිපදාවෙන් කර්මය ඡය කරන කර්ම මාර්ගය වෙනකොට ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ. ආර්ය පුද්ගලයා දන්නේ මොනවද? පෘථග්ජනයා මොනවද දන්නේ?
අසුත පුතුග්ජනෝ අරියානං අදස්සාවි අරියස් ධම්මේ අකෝවිදෝ අරියස් ධම්මේ අවිනීතෝ අස පුතග්ජනයා මේ ආර්ය කියන පැත්තක් පිළිබඳ දැක්මක් නැහැ. සංවරයකුත් නැහැ. නමුත් ඔහු පාවිච්චි කරන්නේත් පංචස්කන්ධය. ඒ නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා මමත්වෙන් අරන් පංච උපාදානස්කන්ධය හදා ගන්නවා. නම් පව තුල පංච උපාදානස්කන්ධය, පින තුල පංච උපාදානස්කන්ධය, ධාන තුල පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධ පරිහරණය කරනවා. පංච සංකිට වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ. බුදු සමයේ කර්මාර්ගයට හිර වෙලා ඉන්නවයි කියන එක තේරුම් ගන්න තරම් ඥානවන්ත වුණොත් කැමති අයගේ හොඳ එක තෝරගත්තට කමක් නැහැ. නරක එකටත් හිර වෙලා ඉන්නවා. අන්න මේ ක්ෂණ සම්පත්තිලාභියා කරන්න ඕන දේ මම මේ පෙළෙන් අරන් පෙන්නන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය. එක දවසට එක වරක්, පොය දවසට එක වරක්, ජීවිතේට එක වරක් නෙමෙයිනේ. ඒක වර්තමාන මොහොතේ උපදින හැඟීමත් සමග සංකලනය වෙමින් සසරේ පුරුදු පරිදි හැඟීමට වසඟ වෙවි සසරක් හදන්න නැතුව සසර නිමා කරන අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්න වෙනවා. කර්ම රැස් කළොත් නේ විපාක. ඉහාත්ම වශයෙන් රැස් කරපුවම මේ ජීවිතේ විපාකට ප්‍රවෘත්ති විපාක කියනවා. එහා පැත්ත ජීවිතවලට ප්‍රතිසන්දි විපාක කියනවා. ඒ කර්ම විපාක තමයි මරණින් පසු අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ. ඒ විපාකනේ. ඒ විපාක දෙන කර්ම රැස් කරලානේ. කර්මසේ කරලාද? ඒ නිසා කර්මවාදීන් කර්ම රැස් කරන්නන් මරණින් මතු කායස වේදෝ පරම්මරණ දුග්ගතින් සුග්ගතින් දිව්‍ය සහවතං බ්‍රහ්ම සහවතං උපජ්ජති. එනම් මේ උපතට හේතු රැස් කරලා කොහොමද උපත නැති කරන්නේ? කර්ම රැස් කරලා කොහොමද කර්ම ෂේ වෙන්නේ? අන්න ඔබට මේ ස්කන්ධ පංචකය තුළ සිදුවෙන සිද්ධිය ඒ තුළ දකින්ට නුවණක් ඇති වෙන්න වෙනවා. ඉස්සර ජීවිතය, අතීතය, මතු ජීවිතය, අනාගතය කියලා නෙවෙයි. අසකන්නාසේ දිවකය නම් වූ දොරවල් පහෙන් පහළ වෙන්නා වූ සහ මනෝද්වාරයෙන් පහළ වෙන්නා වූ මේ ස්කන්ධ පංචකය තුළ පෘථග්ජන පුද්ගලයා පාවිච්චි කරන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒක තුළ අතීත තියෙනවා. එතෙන්ද එනවා අතීත හේතු. ඒ නිසා වර්තමාන ඵලයකටත් සම්බන්ධ වෙන්න ලැබෙනවා. නමුත් අර කර්ම රැස් කිරීම තුළ වර්තමාන හේතු තැබීම කියන එක සිද්ධ වෙනවා. එතකොට වර්තමාන හේතු තබන්නේ අනාගත ඵලයක් සඳහා නම් වර්තමාන හේතු එක තැබීම කර්ම මාර්ගයයි. අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න වර්තමාන හේතු නොතැබීම මේ හේතු නිරෝධයෙන් අනාගත ඵල නිරෝධය. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කියන්නේ ඒකයි. අනුපස්සී විහෙරති නැවත නැවතත් සෝවාන් සිර රහත් දක්වාම කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න ඕන. අන්න කුමක්ද? ශන සම්පatti ලාභින්ගේ ප්‍රයෝජන ලැබීම. සම්ලාභීන් තේරුම් ගන්න ඕන කර්ම. එතකොට මේ කියන කාරණාවට අනුව ඔබ මේ සියලු බාධක මැඩගෙන සංසාරයේ මේ දුෂ්ටක්ෂ නටින් මිදී සන සම්පත්තිය ලබා තිබෙනවා නම් ආදුර සහ ඊට සමීපෙන්ට තියෙන දුර ඉතා දුරක් ඇවිදින් තියෙන්නේ. තව පොඩ්ඩයි කරන්න තියෙන දෙයක් තියෙන්නේ. නමුත් ඒකට වල කපන පාර වහන ඉගැන්වීම් නම් මේ රටේ තිබෙන්නේ. එතකොට මොකද කරලා තිබෙන්නේ? බුද්ධෝත්පාදයක සදහම් හොයාගෙන ආපු අයට නොමග යවලා මත්පැන් පානය කරන්න උගන්ලා නොමග යවලා නෙවෙයි. කාමයේ වර්ධව හැදෙන්න උගන්ලා නොමග යවලා නෙවෙයි. හොරකම් කරන්න උගන්ලා නොමග යවලා නෙවෙයි. කර්ම රැස් කරලා සසර ඇවිදපල්ලා කියලා සසර ඇවිදින්න නොමග යවලා. මහා නොමග යවි මේක.
ඒක චෝදනාවක් නෙමෙයි කාටවත් නොදන්නකමින් කරගත්ත දෙයක් කරන දෙයක්. අන්න දැන් මේ වර්තමාන ස්කන්ධ පංචකය කර්ම රැස් කරන මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න නැතුව අනාගත විපාක දෙන්න කර්ම රැස් නොකරන මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීම කර්මක්ෂය කිරීමයි. කර්ම රැස් කිරීමෙන් විපාක ක්ෂය කිරීමෙන් අනාගත විපාක නැති වෙනවා. මොනවද අපි කරන්නේ? ඔබ කරන දේ පිළිබඳව ඔබට විවරණයක් දෙන්න වෙනවා. මම කතා කරන්නේ යනවා එනවා කනවා බනවා කියන එක නෙවෙයි. ඔබ ලෝභයෙන් දේශයෙන් මෝහෙන් නොසන්සුන් වූ විට සහ උත්සන්න වූ විට හැඟීම් බර වූ විට මේ ඉන්න සැහැල්ලු ඔබ නෙවෙයි ඉන්නේ. සැහැල්ලු ඔබේ ඇස් නෙමේ කන නෙමේ කට නෙමේ තිබෙන්නේ. ඇස් රතු වෙනවා, මුණ රතු වෙනවා, වචන රළු වෙනවා, ලේ ගමන වේගවත් වෙනවා. ඒ මොකක් නිසාද? ඔබේ සිතට හැඟීම ඔබ බාර අරගෙන ඒ මත ජීවත් වෙන නිසා. මේ හැඟීමක් පළවෙනි වතාවට කෙනෙකුට ලෝකේ එනවද? මේ මෙලෝ ඉපදුනහම නෑ, බොහෝකට භාවිතා කිරීම තුළින් ඒක බලවත් කරගෙන අන්න පංචස්කන්ධ පරිහරණය දන්නේ නැති පු탁ජන පුද්ගලයා ජීවත් වෙන්න ගිහින් තමන් කරන කටයුත්ත තුළදී ලෝභය මෝහය දේශය මෝහය නම් වූ මේ මූල බලවත් කරනවා චිත්තාභ්‍යන්තරයේ. පොහොසත් වෙනවා ඒවා. පාරම්බෑම නම් වූ ක්‍රියාවලියක් තුළ එකට කරන්න හිතීම තුළ මේක එන්න පැසවනවා කියන අර්ථයෙන් සමාජීය අර්ථය ධර්මයේ අර්ථයෙන් නම් බලවත් වෙනවා. බලවත් වුණොත් අදාළ තැනදී බලවත් සියල්ල එළියට එනවා. හමුදාවකට පහර දෙන්න සතුරු හමුදාවක් හැංගිලා ඉන්නවා වගේ මේක ශේෂ වශයෙන් හේතු හැංගිලා තිබෙනවා. අදාළ කාරණාවේදී ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් මේක කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ වශයෙන් එළියට පනිනවා. පනිනවා විතරක් නෙමෙයි පාලනය කරගන්න තේරෙන්නේ නැතුව අදාළ ක්‍රියා මාර්ගයට පණ දෙනවා. අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නානභාවං ගමේති. පෘථග්ජනයාගේ ක්‍රියාකලාපය. දැන් ඔබ පිස්සෙක්. දැන් මමත්වෙන් මුලාවුවෙක්. ඔබ දැන් ජයග්‍රහණය සඳහා ලෝභය මෝහය දේශය මෝහය අවිය භාවිතා කරන කෙනෙක්. දැන් ඒවා කුසල්ද? ලෝභය දේශය මෝහය කුසල්ද? නෑ, අකුසල්. අකුසල මුල්. අන්න මෙතන තමයි බොහෝ කල් පුරුදු කළේ. මොනයම් හෝ ගැටුමක් අර්බුදයක් ඇති වුණාම ඔබ ඒක සාමයෙන් සමගින් සමාදානයේ ආධාරයෙන් නීතිය උදව්වෙන් සුහද බවින් විසඳගන්න කල්පනා කළාද? මේ එරෙහි බව හිතේ ඇති කරගෙන තමන් ජයග්‍රහණය කිරීම සඳහා අනිත් පුද්ගලයා පරාජයට පත් කිරීමට තමන් සතු සියලු අවි කියන්නේ වෙපන්ස් කියන අර්ථයෙන් නෙවෙයි, තවත් විවිධ ආකාරයෙන් අවි තිබෙනවා. පෑනත් අවියක් නේ. වචනෙත් අවියක්. විසියලු අවි ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් මොසපත්ත භාවිතා කරන්න සසරේ පුරුදු කරගත්තාද? ඔන්න ඔබේ යථා තත්ත්වය. ඔබ පරපුරෙන් හෝ ඇඳුමෙන් හෝ කිසියම් බෞද්ධකමක හිටියට ඔබේ චිත්තසයිසික ක්‍රියාවලියේ සැබෑ නිරුවත නිකම් පෘථග්ජන නෙමේ, අමුම පෘථග්ජන. නිකම් ප්‍රමාදී නෙමේ, අමුම ප්‍රමාද විහාරී. එතකොට භාවිතා කරන්නේ කාගේ අවිද? ක්ලේශයන් ප්‍රහීන කිරීමට බුදුන් වහන්සේ වදාළ සතිය නැමැති අවිය නෙමෙයි, කෙලෙස් බලවත් කරන්න මාරයා දුන්නා වූ මාර හමුදාව. මෙතන තමයි ඔබ පුරුදු කළේ, බලවත් කළේ.
දැන් මේ කොහෙ තිබිලා දෙන්නේ මේවා? තියෙන තැනක් නැහැ. නමුත් හේතු වශයෙන් භාවිතා කළ බැවින්. ඔබ අලුතෙන් කෙනෙක් දැක්කා. නම දන්නෙත් නැහැ. පුද්ගලයෙක් වශයෙන් පෙනේ ස්ත්‍රී පුරුෂයෙක් කියලා. ඔහුගේ චරිත ලක්ෂණ දන්නෙත් නැහැ. ඔහු පිළිබඳ 아무තු මනාපයක් අමනාපයක් ඇත්තෙත් නැහැ. අලුතෙන් දැක්කම එහෙමනේ. නමුත් ඔබ හඳුනන කෙනෙක් දකිනකොට මතකයේ ඉක්මයෙන් ඒ පුද්ගලයා පිළිබඳව ඔබ අමනාපයෙන් නම් ඒ සියල්ල හිතට එන්නේ නැතිද? ඒ පුද්ගලයා පිළිබඳව මනාපයෙන් නම් ඒ ටික හිතට එන්නේ නැතිද? ඒක අදද පරණ දෙයක්ද? අතීතං නානුසෝචන්ති කියන ගාථාව කිය ඔබ පරණ දෙයට එකතු වෙලා නේද ඉන්නේ? මෙසේ මෙන්න මෙහෙම මේ ජීවිතය ගත කරනකොට ඔබ නොසන්සුන් කරන්නට සමත් මල අතීතයකට ඔබ පණ දෙනවා. ඒක තමයි පමාද විහාරිත්වය කියලා කියන්නේ. ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතිනව මේ දුර්වලකම එහෙම පිටින්ම එළියට එනවා. එයා තමයි ඔබ මෙහෙවන්නේ. දැන් පමාද විහාරී. දැන් සතිය නෑ, ඉන්නවා මැරෙනවා පේන්නේ නෑ. දැන් ඒ චිත්තාභ්‍යන්තරයේ තියෙන මූලය බිඳුවට බහින්න ඕන, හිස් වෙන්න ඕන. ඒවා භාවිතා කිරීමෙන් හිස් වෙනවද වැඩෙනවද? වැඩෙනවා. පරිහාන ධම්මං ඕබික්වේ දේසිස්සාමි කියලා වදාළ වදන් පෙළේ තිබෙන්නේ රාග වේපුල්ලන්, දේශ වේපුල්ලන්, මෝහ වේපුල්ලන් ඒවත් විපුලත්වයට පත් කරනවා. ඔබ මේවා පාවිච්චි කරන්නේ නම් මේවා චිත්තාභ්‍යන්තරේ බලවත් කරමින් විපුලත්වයට යමින් පමාද විහාර මාර්ගයේ යනවා. ඔබ සන සම්පත්තිය භාවිතා කරන්නේ නැහැ. නිබ්බානං කිව්වේ ධර්මයට නම් නිබ්බානයට පත් වෙන්න මොකද කරන්න ඕන? ලෝභක්කය, දේශක්කය, මෝහක්කය. අන්න මේ මොහොත ශය ප්‍රතිපදාවක් බවට පත් කිරීම නේද කර්මක්ෂය කියන්නේ. අර ඔබ රැස් කිරීමේ ප්‍රතිපදාවෙන් යන්නේ. ශය වෙන්නේ කොහොමද? මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ කියලා ප්‍රතිචාර දක්වන්න ගියොත් ශය වෙනවද? නැහැ. කරලම බලන්න බලවත් වෙන හැටි ඕන ක්‍රියාමාර්ගයක. මන්දයත් එතන මම ඕක ලේසියෙන් හරින්නේ නැහැ කියන එකේ මම යන්න ඔබේ කය නෙමෙයි. එනත් ලෝභය, නැත්තම් දේශය, නැත්තම් ලෝභ මොහ, නැතිනම් ද්වේෂ මොහ. ඒ නිසා මේක ඔබේ කය වචන ක්‍රියාවක් නෙමෙයි, ඔබේ හැඟීමේ ක්‍රියාවක්. දුෂ්ට වූ හැඟීම ඔබේ කය වචන ක්‍රියාත්මක කරන්න බාර ගන්නවා පාලනය. සතියක් නැහැ. කර්ම මාර්ගයේ බලවත් කරන එරම ශේ කිරීම ප්‍රතිපදාවක් නැහැ. අල්ලා ගැනීම එරම අතෑරීමක් නැහැ. පැවැත්මේ ප්‍රතික්‍රියාවට අවහල් වෙලා ඇරුණාම ප්‍රතික්‍රියාව නොදැක්වීමක් නැහැ. මොනවා කළොත්ද ශේ වෙන්නේ? ඒකත් සමාජයේ භාවිතා කරන්නේ වැරදි විදිහට. පාලියෙන් තිබෙනවා අක්කෝදෙන ජිනේ කෝදන් කෝද නොකිරීමෙන් කෝදේ ජය ගන්න පුළුවන් කියලා. නහි වෛරෙන් වෛරානි වෛරෙන් වෛර සංසිඳෙන්නේ නැහැ, අවෛරෙන් වෛර නොකිරීමෙන් සංසිඳෙනවා කියලා. නොකිරීම කියන්නේ නොකර ඉන්න එක කියලා හිතනවා. අන්න එහෙම. බාහිර වශයෙන් ඒ පුද්ගලයාට එහෙම නොකර ඉන්න එක. කිරීම නොකිරීම නේද නොකිරීම කියන්නේ. ඒ පිළිබඳ මොකද්ද තියෙන අවබෝධය? යමක් මෝහෙන් මුලාව කිරීමේදී තව තවත් බලවත් වෙයි. ඒ ප්‍රමාද විහාරය. ඒ පරණ පාරේ. අතීතයට එකතු වෙලා වර්තමානයට රැවටිලා වර්තමාන හේතුත් තියලා කර්ම මාර්ගයේ කර්ම රැස් කරනවා, අනාගත කර්ම.
එහෙනම් වර්තමාන ස්කන්ධ පංචකයේදී තමයි අනාගත ඵල උපදින්න අවශ්‍ය කර්ම බීජ රැස් වෙන්නේ. ඔය පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානා කුසල් සිද්ධ වෙනවා, නැත්නම් අපුඤ්ඤාවි සංකාර, පුඤ්ඤාවි සංකාර, අනිජ්ජාවි සංකාර කියන්නේ ඕකට. සංකාර සමුදය, දුක්ඛ සමුදය. සංකාරංච නිරෝධේන නත් දුක්ඛ සම්භව. කොහොමද නිරෝධ කරන්නේ? නමුත් ඔබට මේ ගැටෙනකොට මේ අදහස આવොත් මොකට එකතු වුණොත් ඔබ යන්නේ ආයෙත් අතීත හේතු නිසා වර්තමාන ඵල වර්තමානට හේතු තබන පාරේ. මෙසේ අපි විසින් හදාගත්ත බලවත් කරගත්ත හතුරෙක් අපට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔබ ඔහු අතට දෙනවා අවි. මේ හතුර අතීතයට ගිය කෙනෙක්, නමුත් වර්තමානයට පණ එනවා අවශ්‍ය මොහොතට. වර්තමානයට පණ දෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ක්‍රියාත්මක වෙයිද? අන්නේ වර්තමානයට මේකට පණ නොදීමට කියනවා නොකිරීම කියලා. පරණ පුරුදු පාරේ යන්නට මුලාවෙන් ඔතෙන්ට එකතු වෙනකොට ඒක කඩන්ට, ඒක වළක්වන්නට, ඒට ඉඩ නොදෙන්න මේ අකුසලයෙන් වෙන්වීම සඳහා දියුණු කරන්නා වූ චෛතසිකයක් චෛතසික ගොන්නේ තියෙනවා සති කියලා. අන්න එයා උදව් කරගන්න වෙනවා ඔබට. බොහෝ කල් භාවිතා කිරීමෙන් පැරණි මූලය විසින් ඔබ මෙහෙවන සිද්ධිය වෙනුවට ඒක ඔබට දුක් ගෙනත් දෙන්නා වූ ප්‍රතිපදාව, ඒක මායාවේ බලපෑම, එයා අපට එපයි කියලා එයා අතහරින්න, එයාට එකතු නොවෙන්න දියුණු කරපු ප්‍රඥාවක් වන්න වචනේ. යදා පඤ්ඤාය. මේ පැවැත්මේම හරිය කියන්නේ මේ පාරේ ගිහින් නම් ගැලවෙන්න වෙන්නේ නැහැ. නැවත නැවතත් උදේ පටන් රැ වෙනතුරු තමන් කරන ඕනෑම කර්තව්‍යයක් තුළදී ඒවත් සමග මෙන්න මේ පරණ ටික එනවා. uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. පෘථග්ජනයා ඒක භාවිතා කරලා ප්‍රශ්න විසඳන්න යනවා. ප්‍රහාණය සඳහා ඒක කරලා හරියන්නේ නැහැ. එතෙන්ට සතිය ඉදිරිපත් කරලා ඒ ක්‍රියාවට ඉඩ නොදීමෙන්, මමත් ඒ ක්‍රියාවට නොදීමෙන් පරණ එකට යන්න කියලා අලුතින් අලුත් එකක් පාවිච්චි කරනවා. අන්න ඒ විදිහට අපට මේ තථාගත ධර්මයේ තුල යද් අතීතම් පහීනන්තං කියන එකේ තේරුම් ගන්න වෙනවා. යමක් අතීතේ නම් ඒක නැති එකක්. ඔබ පණ දෙන්නේ ඇයි ඒකට එකතු වෙන්නේ? ඔබට එහෙම අතීත සිද්ධියක් මතක් වෙනකොට ඒක සිතවිල්ලක් වශයෙන් දැකලා ඒක හිස් කියලා බැහැර කරන්න පුළුවන්ද? මුළු සිද්ධියම සිතට මවාගෙන අඬනවා දුන්නා වැළපෙනවා. එතකොට අතීතේ මැරිලාද තියනවද ඔබට? මේක මතකයේ ඉක්මවාගේ හැඟීම් බර වීමක්. හැඟීම් බර වීම ඉවත් වෙනවා, මතකේ ඉවත් වෙලා යන්නේ නැහැ. අතීතය ශූන්‍ය වෙනවා කියලා කියන්නේ. එයාට බලවත් වෙන්න නොදෙනවා නම් එයාට ටික දවසකින් යන්න වෙනවා. කර්ම රැස්වීම නතර වීමම කර්මක්ෂය වීම නේද? අන්න ශන සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උදේ අවදි උත්පන්න නින්දට යනතුරු තමන් කරන කටයුතු තමන් පරිහරණය කරන්නේ පුද්ගලයෙක් වශයෙන් සමාජයේ පේන්න හිටියට ස්කන්ධ පංචකයක් බව තේරුම් අරගෙන ඒ ස්කන්ධ පංචකයට පනට කුණු ටික එකතු කරලා අනාගත සතර හදන පුරුද්ද අයින් කරලා අතීතයෙන් එන කොටසට බැහැර කරලා සංසුන් වෙන්න පුළුවන් නම් එතකොට උපාදානස්කන්ධ පහළ වෙන්නේ හඳුනා ගන්නට අවශ්‍ය ස්කන්ධ පහළ වෙනවා. ඒක මේ යන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර. අන්න එහෙම කරනවා නම් ඔහු ෂණ සම්පත්තිලාභී. ඔහු ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නවා. ඔහුට ෂණීය සම්පත්තියක් වෙලා තිබෙනවා. සසර හදන්න නෙමෙයි, සසරට පවට බැඳෙන්න නෙමෙයි, එයින් මිදෙන්න. එනිසා ඒක ඉක්මනින් තේරුම් ගන්න වෙනවා. මන්දයත් සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවන කියන දෙකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ කරුණ වෙන්නේ.
නිසා ෂණ සම්පatti ප්‍රතිලාභයට අර කරුණු දෙක තුලින් අවශ්‍ය අවබෝධය ලබාගෙන ඉන්න වෙනවා. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම දේශනා තුල ඕන තරම් තිබෙනවා. ඒ පාඩමක් වෙනුවට ඔබේ ප්‍රායෝගික දැක්ම බවට පත් කරගත්තාම ඔබ විසින් කළ යුත්තේ වර්තමාන ස්කන්ධ පංචකයේ උපාදාන වී අවසන් වෙන්න නොදී උපාදාන නොවී අවසන් වෙන්නට උපාදාන වුණොත් රැස් වෙනවා කර්ම. උපාදාන නොවෙන්න නම් පරණ එකට එකතු නොවී ඉන්න වෙනවා. පරණ එක නම් උපාදාන වෙනවමයි ගත්ත ගමන්. අන්න එහෙම ඔබ මෙහෙවන්නා වූ මේ පරණ බලවේගයට ඉඩ නොදී සතියෙන් සිහියෙන් කටයුතු කොට උපේක්ෂා සහගත වීම තුළින් ලෝභ දේශ මොහ සහගත වී උත්සන්න හැඟීම් වලට නොයම තුළින් ඔබ සංසුන්ව ඉන්න පුළුවන් නම් අරයට ඔබව පාලනය කරන්න බැරුව යනවා. යාට යන්න වෙනවා ක්‍රමයෙන්. සෝවාන් සිට අනාගාමි දක්වා එනකොට මෙයා ටික ටික ඔබෙන් බැහැර වෙලා යනවා. ඔබ ඔහුගේ පාලනයෙන් ගිරිහෙනවා. මේකට මාර පරාජය කියලා කියනවා. මේකට ලෝභක්කය, දේශක්කය, මෝහක්කය කියලා. ඔන්න ෂණ සම්පත්තිය කරන්න ඕන වැඩි. මේ ධර්ම දේශනාව පටන් අරගෙන ඔබට දුෂ්ටක්ෂණ 8 පෙන්නලා ෂණ සම්පත්තියට ආවා. අනතුරු මේක පෙන්වන්න ඕන මොන මාර්ගයේද කියලා මම කල්පනා කරලා එහෙම තිබුණේ නැහැ. එක මාර්ගයක් වශයෙන් ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධයන්ට අහු වෙලා කර්ම රැස් කරන්නේ නැතුව කර්ම අක්ෂය කරන ආකාරී ස්කන්ධ පංචකය තුල ඒක තමයි මේ පෙන්නන ෂණ සම්පත්තින් උප්‍රයෝජන ලබා ගැනීම. නැවත නැවතත් අවස්ථාව යොදාගෙන නැවත නැවතත් එයාට එන්න දෙනවා වෙනවාට එයාට යන්න කිව්වම එයා ප්‍රතික්ෂේප කරපුවාම එයාගේ ගෙදර මට ඉඩ නෑ කියන්නේ එයා දන්නවා. එයාට ආහාර හම්බ වෙන්නේ ප්‍රතික්‍රියා දක්වන්න කිව්වොත්. එතකොට එයා වැඩෙනවා. එයාට ආහාර හම්බ වෙන්නේ නැතුවම එයා කෙසඟ වෙනවා නේද? ඔය කෙසඟ දෙවීමට තමයි ඔය කය කියලා කියන්නේ. අදාළ කරුණු තේරුම් ගනිමින් වෙනම භාවනාවක් හොයන්න යන්නේ නැතුව වෙනම වෙලාවක් තෝරගන්න ඉන්නේ නැතුව ලබාගත් ජීවිතේ වර්තමාන මොහොතමම තමන්ගේ අතීතයට වහල් වී කටයුතු කිරීම උනේ වලකිමින් ඔබ ළඟ තියෙන සංසුන්කමෙන්ම ජීවත් වෙන්න යාට යන්න කියන්න අවස්ථාවක් යොදා ගන්න. මට මතක් වෙන වචනයක් තියෙනවා ඔකට. පරණ සබන් කැලලට යන්න කිව්වා. අපරණයිනේ. මේ පරණ කුණු ගොඩට එකතු වෙන්නේ නැතුව යන්න කියන්නකෝ. සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඒක පුරුදු කරන්න. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවක් තුළින් අන්න සදහම් හමු වුණන් පස්සේ මේකේ පෙන්නනවනේ අලං වායමිතුන් තත්ත ඒ සඳහා උත්සාහ කිරීම සුදුසුයි තමා ගලවා ගැනීම සඳහා කියලා. මනුස්ස ලාභං ලද්දාන සද්ධම්මේ සුප්පවිදිතේ. සදහම් හමු වුණා නම් ධම්මස පාදා ගන්නට මේ කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවා යන්න මගේ සුභාශිංසනයයි. මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදහැරි දායකත්වය දරනු ලබන්නේ ලංකා වසම් ලේඛනාධිකාරිය ලේඛකාධිකාරිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණික නියෝජිත ආයතනය මෙහෙවන රාජ්‍ය අංශයට වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා ප්‍රමිතීන් සැකසීමේ සමූහය විසිනි. ආයකයි මුලින්ම ආයතනය කියලා මතක් කළේ. සමූහයේ සාමූහිකයන් 2021 සැප්තැම්බර් මාස 13 වන දින අභාප්‍රවෘත්තු රාජ්‍යාංශයට වෙබ් අඩවි නිර්මාණය කිරීමේ සඳහා ප්‍රමිතීන් සැකසීමේ සමූහයේ සමාජිකාවක් වූ රුක්ෂිකා සිංහාරච්චි පෙරේරා මහත්මියගේ ගුණානුස්මරණය පිණිස මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මෙම ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් එතුමියට අවශ්‍ය නම් අනුමෝදන් වී ඉක්මන් භවයකදී ධර්මාවබෝධය ලබා සතර දුක් කෙලවර කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සියලු පින්වතුන්ටම ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගැනීමට තුන් ධර්මාවබෝධය පිණිස මෙම පුණ්‍ය ධර්මයන් වගේම
අවබෝධය හේතු ආසනාව වේවායි ඔවුන්ද ප්‍රාර්ථනා කරනවා. ඔබ පැතූ පරිදි ඔබගේ සාමාජිකාවක් වශයෙන් සිට කෙනා ගෞරවයෙන් සිහිපත් කරන්න. ඔබේ උදව්ව බලාපොරොත්තු වෙන නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් වේවි. මතු භවයකදී වෙන සත්බව ලබා අනුගමන ප්‍රතිපදාවක් තුළ දුක් කෙලවර කර ගන්නට ලැබේවා. ඒ කළගුණ සැලීමට සම්බන්ධ වුණා වූ ආයතනයක් වශයෙන් ගත්තත් ආයතනයේ කටයුතු කළ සැමටත් ඉහාත්ම වශයෙන්ම මේ ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්න ආකාරයේ තේරුම් ගන්නට ලැබීම තුළ ජීවිතය වෙනයි රස්සාව වෙනයි භාවනාව වෙනයි කියලා කල්පනා කරන්නේ නැතුව මේ මොහොතේ මේ දුර්වලකම හදා ගනිමින් ඊතා ඉක්මනින් ජීවිතය තුළ නිවීමත්පත් කරගන්නට ඔබට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං